උන්වහන්සේ ඔබ තුළට පිළිගන්න. ඔබේ නිවසට ඉතා ප්‍රීතියෙන් උන්වහන්සේ පිළිගන්න. මේ 2021 වසරේ ඔබගේ ජීවිතයට ඔබගේ නිවසට උන්වහන්සේ ඉතා ප්‍රීතියෙන් ඔබ පිළිගන්න. නැවත හොඳ අත්පොළ සනාදයක් දෙන්න. හාලෙලූයා ස්වාමී. හාලෙලූයා. දැන් ඔබ ළඟ ඉන්න කෙනාට කියන්න ඔබ තුළ කවුද ඉන්නේ කියලා. ඔබ ළඟ ඉන්න කෙනාට කියන්න ඔබට දැනෙන්න ඕන ඔබ තුළ කවුද ඉන්නේ කියලා. මා තුළ ඔබ තුළ ඉන්නේ කවුද කියලා ළඟ ඉන්න කෙනාට කියන්න. මා තුළ මගේ ජේසුස් ඉන්නවා. සියලු අල්පතිකමේද සියලු බලයේද හිසමන ස්වාමීන් වහන්සේ මා තුළයි. හාලෙලූයා. සදාවද මාර්ගයේ ජීවනයේ ජේසුස් මා තුළයි. හාලෙලූයා. ප්‍රශංසා කරන්ට සියලු අල්පතිකමේද බලයේද හිසමන ජේසුස් මා තුළයි. සදාවද ජීවනයේ මාර්ගයේ වන ජේසුස් මා තුළයි. ශාමන බඩ මහිමා වේවා. මේ වසරේ අපේ ආශිර්වාද සෙනග මේ වසරේ අපේ වාසනාවන්ත සෙනග අපි යේසුස්ගේ නාමයෙන් ජය ගන්නවා මේ වසර. මක්නිසාද ඔබ වහන්සේ මා තුළද මගේ නිවස තුළද වාසය කරන නිසා. හාලෙලූයා. හාලෙලූයා. ප්‍රීතියෙන් ආත්මනාංශිකේ ඵල තුල ප්‍රීතියෙන් උන්වහන්සේට හරිය ලේසියි ඔබ තුළ වාසය කරන්න. රෝගයන් තද කරගෙන හිර කරගෙන ඉන්න අය ළඟට උන්වහන්සේ එන්න කැමති නෑ. මොකද උන්වහන්සේම නෑ උන්වහන්සේ සහැල්ලුවෙන් ඉන්නේ. ඈ? හැම වෙලාවෙම ගොරවන්න යන්න එපා මේ වසරේ. ඈ? උන්වහන්සේ කැමති නෑ ඒ වගේ අය ළඟ ඇවිල්ලා ඉන්න. හalleluya. හොඳයි. දැන් ඔන්න ඔබ ළඟ ඉන්න කෙනාට කිව්වා මා තුළ යේසුස් වහන්සේ ඉන්නවා කියලා. දැන් මෙතන ඉඳලා හැම කෙනෙක්ම බලාගෙන ඉන්නේ මම ඇතුළු යේසුස් වහන්සේ හැසිරෙන විදිහක් තියෙනවා. දැන් හැමෝම කියවනේ යේසුස් වහන්සේ මා තුළ ඉන්නවා කියලා. දැන් ඒතකොට සභාවේ ඉන්න හැම කෙනෙක්ම බලාගෙන ඉන්නවා. අපි තුල යේසුස් වහන්සේ ඉන්නවා අපි හැසිරෙන විදිහ. හොඳට මතක තියාගන්න මේ වසර සෙල්ලම් නැහැ. යේසුස් වහන්සේ හැසිරුණු විදියට අපි හැසිරෙනකොට සභාවේ ඉන්න අය දැන ගන්නවා අපි තුල යේසුස් වහන්සේ ඉන්නවා කියලා. හalleluya. ආලකාලා ඉන්න අය පිළිගන්න එකක් නෑ. සමහර විට පිළිගන්නේ. හැබැයි සභාව ඇතුලේ ඉන්න අය පිළිගන්නවා. ඔබ යේසුස් වහන්සේ වගේ වෙනස් වෙනකොට යේසුස් වහන්සේ ඔබ තුල ඉන්නවා. හalleluya. අය අද කියවනේ 2021 ජනවාරි මාසේ පළවෙනි ඉරිදා. දෙවවෙනි අද තුන්වෙනිදා පළවෙනි ඉරිදා. එතකොට අපේ ජීවිතය යේසුස් වහන්සේ තුළ දැන් අලුත්. හalleluya. අපි මේ ආපු පණිවිඩයක් දෙක දැන් අපි යේසුස් වහන්සේ තුළ අලුත්. ළඟ ඉන්න කෙනාට කියන්නේ මම යේසුස් වහන්සේ තුළ අලුත් කියලා. අඳුරන්නේ නැහැ කියලා අහන්නවත් එපා. ඒ මාම දිහා බලලා කියන්නේ. ඒ මාම දිහා බලලා කියන්නේ. හැමෝම නැවත කියන්නේ. ඇඳුරේ තුනට ගමන් නැහැ. යේසුස් වහන්සේ තුළ ගන්නවා. මොකද්ද මම කියන්නේ කිව්වේ? මම යේසුස් වහන්සේ තුළ අලුත් කෙනෙක්. හalleluya. එතකොට දැන් මේ අලුත් ජීවිතය අපිට මේ අවුරුද්දේ හඳුනා ගන්න පුළුවන්. හරි ලේසි. දේව මේ පටන් ගන්නේ 9ට නම් 8:45ට අලුත් කට්ටිය. යේසුස් වහන්සේ තුළ අලුත් වෙච්ච කට්ටිය දේව මේ 9ට නම් 8:45ට වෙලා දන ගාලා ස්වාමීන් වහන්සේ යාඥා කරනවා සේවක පවුල වෙනුවෙන් පැමිණෙන සෙනඟ වෙනුවෙන් අද දවසේ ස්වාමීන් වහන්සේගේ වචනය වෙනුවෙන් සියල්ල වෙනුවෙන් යාඥා කරගෙන ඉන්නවා. ඇයි? යේසුස් වහන්සේ වගේ වෙනස් වෙලා.
Hallelujah. දැන් ඊට පස්සේ නෑ බලනවා. අර උලයිල ව්‍යස්තන යාඥා වටන අපි පරක්කුයි. යංගල පිළිවසින් යාඥා කරන අපි. ඇයි ආදර්ශය? ඉස්සරහින් ඉන්න කට්ටියට යාඥාව වෙනවා. යේසුස් වහන්සේගේ වෙනස් වෙලා යේසුස් වහන්සේගේ අලුත් වෙලා. තව කට්ටියක් ඇවිල්ලා ෆෑන් දාලා නැහැ ෆෑන් එක දානවා. තව කට්ටියක් ඇවිල්ලා පුඩු වගේ තව පිටිපස්සේ ඒකත් ගෙනලා දානවා. ඈ තව සමහර අය බලන වතුර තියනවා වතුර ටිකක් ගෙනත් තියනවා. අඩුපාඩු වෙලා වැඩ කරනවා. ඇයි? දේව සභාව අපි ඔක්කොම එකම ශරීරය. හalleluya. අපි ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය දේව සභාව අපි ඔක්කොම එක ශරීරයක් නිසා අපි දවසක යේසුස් වහන්සේ සභාව සෝන දවසට අපි ඔක්කොම එක ශරීරයක් නිසා ඔක්කොම එකට ඔසවනු ලබනවා. හalleluya. හොඳට මතක තියාගන්න අද යේසුස් වහන්සේ තුල අලුත් වෙච්ච අය අද යේසුස් වහන්සේ තුල අලුත් වෙච්ච අය අපි ඔක්කොම යේසුස් වහන්සේ සභාව ඔසවනකොට ඔක්කොම එකට ඔසවනු ලබනවා. ආමේන්. ආමේන්. අපිව යම් කෙනෙක්ව අතරමං වුණොත් අතරමං වෙන්නේ දැන් මම අද ඔබට මේ පටන් ගත්ත වෙලාව ඉඳලා කියලා දුන්නු විදිහට ජේසුස් වහන්සේ මුළුම සිතින් සොයන්නට කැමති නැති අයව අතරමං වෙනවා. ඒගොල්ලෝ යේසුස් වහන්සේගේ සභාවට අයිති වෙන්නේ නැහැ, ශරීරයට අයිති වෙන්නේ නැහැ. ඒගොල්ලෝ සභාව ඇතුලේ හිටියා විතරයි. එනිසා මම සුබවාදී ඔබට කියනවා යේසුස් වහන්සේගේ නාමයෙන් නැවතත් අපි ඔක්කොම එකම ශරීරයක්. අපි සභාවක් එකම ශරීරයක්. මේ සභාව ස්වාමීන් වහන්සේ ඔසවන දවසට අපි පුංචි දරුවෝ, තරුණ දරුවෝ, වැඩිමාල්ලෝ ඔක්කොම එකට අපි ඔසවනු ලබනවා. හalleluya. ස්වාමීනි ඔබට මහිම වේවා. ඔබගේ අනාගතය සරස්ම නිසා. දැන් ඊළඟට තමයි මේ අලුත් ජීවිත ක්‍රිස්තුස් වහන්සේ තුළ අලුත් වෙච්ච අය අලුත් ජීවිත හඳුනා ගන්නට පුළුවන්. හඳුනාගත හැකි ලක්ෂණ දෙකක් තිබෙනවා. වඩා වටිනවා මේ කාරණා දෙක. පළවෙනි දේ තමයි මොකක්ද මම ඔබට කිව්වේ? ලක්ෂණ දෙකක් ගැන කිව්වා. ලක්ෂණ දෙකක්. ළඟ ඉන්න කෙනාට කියන්න ලක්ෂණ දෙකක් අපි ඉගෙන ගන්න යනවා. ලක්ෂණ දෙකක් ඉගෙන ගන්න යනවා කියලා කියන්නේ. අද්දුට කියන්න ගත ඇරලා මාක්ස් දාලා ඉගෙන කමෙන්ට් එකක් හයියෙන් කියන්නේ. ඒ බාන්නක මැදියමතුරු ඔය ප්‍රොජෙක්ට් සාකච්ඡාවලදී කෑ ගහන්නේ මාක්ස් දාගෙන හොඳට ඇහෙන්නේ මුළු ලෝකෙට. ඔයගොල්ලෝ නමස්කාර කරන මුළු ආත්මය නමස්කාර කරන අය සත්‍ය දෙන්නේ නැහැ. අලුත් ජීවිත ක්‍රිස්තුස් වහන්සේට අලුත් වුණාම ඒ අලුත් ජීවිත හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ දෙකක් තිබෙනවා. පළවෙනි ලක්ෂණය තමයි හොඳට මතක තියාගන්න. මේ ක්‍රිස්තුස් වහන්සේ තුළ අලුත් වුණාම ඇත්තටම අලුත් වුණාම මේ ලක්ෂණ දකින්න පුළුවන්. ඇත්තටම වෙනස් වුණාම ක්‍රිස්තුස් වහන්සේගේ වෙනස් වුණාම මේ ලක්ෂණ දෙක දකින්න පුළුවන්. පළවෙනි ලක්ෂණය තමයි අමෙතාත දේව දරුවනේ තමන් සත්‍යක දෙකින් කොටසක් දිලිඳුන් ගලවා ගැනීමට වෙන් කරන සෙනඟ තමයි දෙවියන් වහන්සේ තුළ අලුත් වෙච්ච සෙනඟ, වෙනස් වෙච්ච සෙනඟ, හැරීමට ලක් වෙච්ච සෙනඟ, කලවීම ලැබපු සෙනඟ. ආමේන්. ඔන්නෝතර මිනිස්යා නැත්නම් ඔහු කරන්නේ අමෝලික බොරුවක් ක්‍රිස්තුස් වහන්සේ තුළ. හොඳට මතක තියාගන්න මම දේව වචනෙන් ඔබට පෙන්නලා දෙන්න යනවා. දෙවියන් වහන්සේ තුළ ක්‍රිස්තුස් වහන්සේ තුළ අලුත් වුණාම
ඒ අලුත් ජීවිතය හඳුනා ගන්නට තිබෙන ප්‍රධානම ලක්ෂණය තමයි තමන් සත්‍යක දෙකෙන් කොටසක් දිලිඳුන් ගලවා ගැනීමට වෙන් කරන සෙනඟ. ඔවුන් තමයි ක්‍රිස්තුස් වහන්සේ තුල අලුත් වෙච්ච සෙනඟ. ඔවුන් තමයි ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවිතය හැරීමට ලක් කරගත්තු අය. සැබෑ ගැලවීම ලබපු අය. ආමේන්. ආමේන්. ඒ සෙනඟ තමයි ස්වාමීන් වහන්සේගේ ශරීරය. ඒ සෙනඟ තමයි දේව සභාව. ඒ අයව තමයි ඔසවන්නට උන්වහන්සේ මධ්‍ය අවකාශයට පැමිණෙන්නේ. හalleluya. ප්‍රශංසා වේ ස්වාමීන් වහන්සේගේ දරවට. හalleluya. දෙවන ලක්ෂණය ක්‍රිස්තුස් වහන්සේ තුළ ජීවිතය අලුත් කරගත්තු අයගේ දෙවන ලක්ෂණය. නම් අපිට ලක්ෂණ දෙකක් තිබෙනවා මේ ක්‍රිස්තුස් වහන්සේ තුළ අලුත් වෙච්ච අයගේ ජීවිතය හඳුනා ගන්නට. දෙවෙනි ලක්ෂණය තමයි යමෙකුගෙන් අයිති ලෙස අරගෙන රැස් කර තිබෙනවා නම් ඒ කෙනා ක්‍රිස්තුස් වහන්සේ තුළ ගැලවීම ලබපු දවසට ඒ කෙනා සතර ගුණයක් ඒ තමන් අයිති ලෙස ගත්තු කෙනාට ගත්තා වගේ හතර ගුණයක් නැවත නිදහස් කරනවා. හalleluya. දෙවියන් වහන්සේගේ ප්‍රශංසාවයි. තමන් අයිති ලෙස අන්නයගෙන් ගත්තා වූ කොටස වගේ හතර ගුණයක් නැවත දෙනවා. ක්‍රිස්තුස් වහන්සේ තුළ අලුත් ක්‍රිස්තුස් වහන්සේ තුළ වෙනස් වන ගැලවීම ලැබුණා. තමන් ගත්තු දේවල් වලින් අයුතුකමෙන් ගත්තු දේවල් පොලියට දීලා ඒ වගේ අයිතු ලෙස හම්බ කරපු අයිතු ලෙස අල්ලගත්තු දේවල් ඒව නැවත තමන් ගත්තා වගේ හතර ගුණයක් ගැලවීම ලැබුවට පස්සේ අර මනුස්සයර දෙනවා. ඒ තමයි සැබෑ හැරවීමට ලක් වෙච්ච ක්‍රිස්තුස් වහන්සේ තුළ වෙනස් වෙච්ච අයගේ චරිත ලක්ෂණ. හalleluya. නමුත් එලෙසම කරන බව අද දවසේ ගැලවීම ලැබපු අය හරියට ගැලවීම ලැබපු අය එලෙසම කරන බව අපි දෙවචනේ දකින්න. හalleluya. දැන් අපි හරියටම ගැලවීම ලැබුවා. අපි අර දෙවියන් වහන්සේට පොරොන්දු වෙන්න ඕන. ස්වාමීනි, ඒ ලක්ෂණ දෙක තුල මේ වසරේ මම ජීවත් වෙන්න. දිලිඳුන් ගලවා ගැනීමට මා සන්තකදී මම වැය කරනවා. මම යම් කෙනෙක්ගෙන් අයිතිකම් මෙන් ස්වාමීනි අරගෙන තිබෙනවා නම් මම ගත්තු දෙයට සතර ගුණයක් මම ගෙවන්න ලෑස්ති. ඔබට කියන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ බලවත් දෙයක් ඔබගේ ජීවිතේ කරන්න ලෑස්ති. හalleluya. දැන් කවුද මේ විදිහට පොරොන්දු වෙන්නේ? යේසුස් වහන්සේ තමන්ගේ ජීවිතේ නතර කරගත්තු අය. හalleluya. යේසුස් වහන්සේ තමන්ගේ නිවසේ නතර කරගත්තු අය තමයි මේ විදිහට ස්වාමීන් වහන්සේට පොරොන්දු වෙන්නේ. ස්වාමීනි මං දිලිඳුන් ගලව ගන්නට මා සන්තක දෙයි මම වැය කරනවා. ස්වාමීනි මම අයිතිකමෙන් යමෙක්ගෙන් යම් දෙයක් අරගෙන තිබෙනවා නම් ගත්තු කොටස වගේ හතර ගුණයක් මම නැවත ඒකට ගෙවන්න යනවා. හalleluya. ජීවිතය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල අලුත් කරගත්තු අය හඳුනා ගන්නට අපිට ඉතා වටිනා ලක්ෂණ දෙකක් උන්වහන්සේ කරවනවා.
එලෙස කරන අයට යේසුස් වහන්සේ පවසන දේ මම ඔබට කියා දෙන්න යනවා. ඔබගේ නිවසට ඔබගේ ජීවිතයට ගැලවීම පැමිණ තිබෙනවා. හalleluya. එපමණක් නොවේ. එවැනි දීමේ සිත් ඇති අය ආබ්‍රහම්ගේ පුත්‍රයන් බව වහන්සේ ප්‍රකාශ කරනු ලබනවා. හalleluya. අපේ තාත්තේ දරුවනේ මගේ සහෝදර සහෝදරිය මේ ආත්මික රහස්‍ය ඔබ තදින් අල්ල ගන්න ලැබවන අවස්ථාවක්. ගැලවීම සමග අපේ ජීවිතය වෙනස් වෙනවා. ගැලවීම තුළ ජීවිතය වෙනස් වුණා නම් පළමුව ඇති වෙන සිත තමයි දීමේ සිත. ගැලවීම ලැබපු ඕනෑම මිනිසෙකුගේ ජීවිතයේ ඇති වෙන ප්‍රධානම මාතෘකාව තමයි එය දේව රාජ්‍ය වෙනුවෙන් දෙන්නට සිතක් යට ඇති වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ ජීවිතය දෙන තරම් උන්වහන්සේ අපට ප්‍රේම කළා. ඒ තමයි උන්වහන්සේගේ දීම එක කණක් විතරක් නෙමෙයි අපි වෙනුවෙන්, එක අතක් විතරක් නෙමෙයි අපි වෙනුවෙන්, එක කකුලක් විතරක් නෙමෙයි, උන්වහන්සේ අපි වෙනුවෙන් උන්වහන්සේගේ මුළු ජීවිතයම පූජා කළා. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා ස්වාමී. හalleluya. නමුත් ගැලවීම ලැබුවා කියන මනුෂ්‍යයා දෙවියන් වහන්සේ වෙනුවෙන් දෙන්ට මැලිනා. දෙන්ට කැමති නැත්නම්, දෙන්ට ලෝභන, යා ගැලවීම ලබලා නැහැ. අපිට පෙන්වන්න යනවා. අද දවසේ අපට ලැබිච්ච මාතෘකාව තමයි ආබ්‍රහම්ගේ පුත්‍රයෙක්. අපේ යේසුස් වහන්සේ ආබ්‍රහම්ගේ පුත්‍රයෙක් කියලා කියන්නේ අර ලක්ෂණ දෙක ඔබගේ ජීවිතේ තියෙනවා නම් විතරයි. එතකොට මේ ආත්මික රාසව තදින් අල්ලගන්න කියලා දෙවියන් වහන්සේ මාතෘකාව ඔබට කතා කරුවේ ආබ්‍රහම්ගේ පුත්‍රයෙකුට අයිතිකමෙන් ගත්තු එකට 4ක් නෙමෙයි එකට 10ක් හරි දෙන්න ආසනව තුන් දබඩ අවියුක්ත කරන්න උන්වහන්සේට පුළුවන්. හalleluya. හැබැයි දෙන්න ලෝභ ඇති අයට ආසනව තුන් දබඩ අවියුක්ත වෙන්නේ නැහැ. තමන්ගේ දරුවෙකුට කන්න දෙන්නවා. හොඳට මතක තියාගන්න. තමන්ගේ දරුවෙකුට කන්න දෙන්නවත් ආසනව තුන් දබඩ අවියුක්ත වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ තුල ඉන්න ලෝභයෙන්. හැබැයි මම කොමරාස තදින් අල්ලා ගන්න මාතෘකාව අද දවසේ අපට ලැබිච්ච ආබ්‍රහම්ගේ පුත්‍රය. ආබ්‍රහම්ගේ පුත්‍රයෙක් වෙන්න පුළුවන් නම් ඔබට මට අහස්දාරකවලට වඩා මුහුදු වෙරළ වැලි වලට වඩා සම්පත් තිබෙනවා. ඔහු කරන කොටගෙන නිදහස් කරන්න ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ සම්පති ප්‍රකාරයට. හalleluya. හොඳට මතක තියාගන්න මේ ලැබුණ අවස්ථර මේ කාරණා දෙක. ලක්ෂණ දෙක. දිලිඳුන් ගලවන්නට ඔබ සන්තකදී නිදහස් කරනවා. ආබ්‍රහම්ගේ පුත්‍රයන්ට ඕනතරම් ධනෙ තිබුණා. දිලිඳුන්ට ගැලවීම සඳහා වැය කරන්ට ඔබගේ ගබඩා පිරෙන්න. හalleluya. යමකෙන් අයිති ලෙස අරගෙන තිබෙනවා නම් ඒවා ඔබ දෙන්න පටන් ගන්නකොට ඔබගේ ගබඩාව පිරෙන්න පටන් ගන්නවා. හalleluya. ඒක නතර කරන්න කවුරුත් දෙන්නේ නැහැ. මක්නිසාද ඔබ ආබ්‍රහම්ගේ පුත්‍රයෙක් කියලා යේසුස් වහන්සේම ප්‍රකාශ කරලා ඉවරයි අවසానයි. හalleluya. ස්වාමීන් ප්‍රශංසා කරා. උන්වහන්සේට ගෞරව කරා. ඒ අලුසිත යේසුගේ සිතයි. උන්වහන්සේ පවසනවා දීමේ සිත් ඇති අය ආබ්‍රහම්ගේ පුත්‍රයන් කියලා. ආබ්‍රහම්ගේ පුත්‍රයන් යන ආශිර්වාදවත් පුත්‍රයන්. හalleluya. අපි මේ වචනේ බලන්න යනවා ශුද්ධ ලූක පොතේ 19 පළවෙනි පදයේ සිට 9 දක්වා.
සාකේයුස්ගේ චරිතයයි. හලෙලූයා. අපි බලන්න යනවා පළවෙනි පදේ ඉඳලා. උන්වහන්සේ යෙරිකෝට ඇතුළුව ඒ මැදින් යද්දී සුගම් අයකරණගේ ප්‍රධානියෙකු සාකේයුස් නම්ලත් පොසත් මිනිසෙක් යේසුස් වහන්සේ කවුද කියලා බලන්න සෙවි. ආමේන්. දැන් මේ පළවෙනි පදයට අනුව ඔබට යමක් දැනගන්න ලැබෙනවා. මේ සුගම් අය කරන්නා වූ සාකේයුස් ඉතා පොසත් මිනිසෙක්. ඉතා පොසත් මිනිසෙක්. නමුත් ඔහුගේ රස්සාව මොකද්ද? අයිතු ලෙස ලාභෝ පේනවා. සුගම් අය කරනවා. පොල්ලියට සල්ලි දෙනවා. ඉඩම් ගන්නවා, වාහන ගන්නවා, ආභරණ ගන්නවා, දේපල ගන්නවා. මේ වගේ අරගෙන ඒවා සින්න කරගන්නවා. මාස 6ක් අවුරුද්දක් දෙනවා. කාලය බේරගත්ත නැත්නම් ඒවා අයිති වෙනවා. සමහරවල් කෝටි ගණන් දේපල ලක්ෂයකට දෙකකට සින්න කරගන්නවා. අයිතු ලෙස මෙයා මුදල් උපයන ධනපතියෙක්. නමුත් මේ මනුෂ්‍යයාට දවසක් තුන්වෙනි පදයට එනකොට දෙවෙනි පදයේ අවසානයේදී අපි බලන්න යනවා යේසුස් වහන්සේ කවුද කියලා බලන්න උන්වහන්සේ සොයන්න පටන් ගත්තා. මම අපිට කියව පටන් ගන්න මේ දෙම. ඔබගේ හදවතේ තිබෙන්න ඕන මේ පල්ලියකට ගියාට සභාවකට ගියාට වැඩක් නැහැ. එතන ගිහිල්ලා පුටුව රත් කරන් ඉඳලා ගෙදර ගියාට වැඩක් නැහැ. ඔබට මේ ලැබුව නවස්ත්‍රය මම ඉතාම ආදරයෙන් ගෞරවයෙන් කියනවා. ඔබ මේ තනපාසව තනියම සොයන්න. මේ සාකේයුස්ට උන්වහන්සේව සොයන්න මේ වෙන කවුරුත් හිටියේ නැහැ. ඔහු තනියම තීරණය කරා මම මෙයාව සොයනවා කියලා. මෙයා සොයන්න පටන් ගත්තා. බලන්න මෙතන කියනවා යේසුස් වහන්සේ කවුද කියලා බලන්න සෙවි. නමුත් ඔහු මිටි බැවින් සමූහයා නිසා නොහැකි විය. මම ඔබට කියලා දුන්නා නේද? ඔබ උන්වහන්සේ සොයන්න පටන් ගත්තාම සමහරට ගෙදර අය, සමහරට ඥාති, සමහරට බොහෝ දෙනෙක් ඒ මාර්ගයව හිර කරනවා. දැන් මේ බලන්න මෙතන මේ මිනිස්සුක් කොටයි. වඩ පණිවිඩයක් දුන්නා නේද? කොට වුණත්, මිටි වුණත්, මහත වුණත්, කැත වුණත් හදවතේ තියෙන ආසාව යේසුස් සොයන්න. හදවතේ තිබෙන ආසාව යේසුස් වහන්සේ සොයන්න. මේ මිනිසයා යේසුස් වහන්සේව සොයන්න වෙහෙසුණා. හැබැයි මේ මිනිසයා මිටි නිසා අර යේසුස් වහන්සේ ගමන් කරන මාර්ගවල විශාල විදියට සෙනග ඉන්න නිසා මෙයාට යේසුස් වහන්සේව දැක ගන්න බැරි වුණා. මෙයා මොනවද කරන්නේ? උන්වහන්සේ ගමන් කරන මාර්ග වලට පෙරටුව වෙන වෙන පාරවල් වලින් දුවන්න පටන් ගත්තා. බලන්න එයාගේ හදවතේ ඇතිවෙච්ච ආසාව මේ මිනිස්යාගේ තරාතිරම මෙතනදී උන්වහන්සේ බැලුවේ මම එක ඔබට කිව්වා අද දවසේ ඔබ කුමන ස්වභාවයකින් ඇවිල්ලා හිටියත් මේ ලැබුණා වසරේ යේසුස් වහන්සේගේ තරාතිරම බලන්නේ මේ සාකේයුස්ගේ තරාතිරම උන්වහන්සේ බැලුවේ නැහැ. සාකේයුස් උන්වහන්සේට පෙරටුව දුවන උන්වහන්සේ දැක්කා. හලෙලූයා. ඔබට උන්වහන්සේව සොයන්න ඔබ නමක් තිබෙනවා නම් ඔබ උන්වහන්සේ දකින්නවා කියන කාමතක කරන්න එපා. ඔබ උන්වහන්සේට සේවය කරන්න, උන්වහන්සේට ආඥා කරන්න, උන්වහන්සේ නමස්කාර කරන්න, උන්වහන්සේගේ සුභාරංජ ප්‍රකාශ කරන්න ඔබට ආසාවක් තිබෙනවා නම් උන්වහන්සේ ඔබ දකින්න තැන උන්වහන්සේ මේ සාකේයුස් ශනකතොඩේ ආව එක උන්වහන්සේ දැක්කා. නමුත් සාකේයුස් දැක්කේ නෑ උන්වහන්සේව. සාකේයුස් මොනවද කරන්නේ? සෙනග යාට ඉඩ දෙන්නේ නෑ. යාට උන්වහන්සේ දැක ගන්න ඉඩ දෙන්නේ නෑ. මේ මනුෂ්‍ය මිටි. මේ මනුෂ්‍ය මොනවද කරන්නේ? උන්වහන්සේට පාරක් හෙව්වා. ඒ පාරේ පෙරටුව ਉਹ වෙන පැත්තකින් දෝලා ගිහිල්ලා ਉਹ ආයෙ බලාගෙන හිටියා උන්වහන්සේට. දැන් මේ අර දාස් නායක සෙනග උන්වහන්සේ වට කරගෙන උන්වහන්සේ එක එක මාර්ගවල යනවා. හැබැයි ඒ සෙනග වෙනුවෙන් උන්වහන්සේට සරස්වත් තිබුණේ නැහැ. නමුත් උන්වහන්සේට සරස්වත් තිබ්බා.
මේ සෙනඟ වටේ කැරකි උන්වහන්සේ යන මාර්ගවල උන්වහන්සේව දකින්න ආසාවෙන් ඉන්න හදවත උන්වහන්සේ දැක්කා. ඒ හදවත තමයි සාකේවුස්. හalleluya. එදා සාකේවුස් අද ඔබ වෙන්න ඕන උන්වහන්සේව සොයන හදවත. හalleluya. හalleluya. දැන් බලන්න මේ මිනිස්සයා ඔබ මම වගේ ලස්සනද? ඔබ මම වගේ උස මහතද? ඈ මම කවුරුයි ඔබ සුදුයි? මේ මිනිස්සයා මොන පාටද අපි දන්නේ. නමුත් එතන ඉන්නේදී ඊසාල් සෙනඟ යුදෙව් සෙනඟ ඉතා ලස්සනයි. හැබැයි යේසුස් වහන්සේට මේ ආයත වඩා උන්වහන්සේ වට කරගෙන හිටපු දහසකට වඩා මේ කොට මිනිස්යාව විශේෂ වුණා. හalleluya. මම ඒකට කාරණා කිහිපයක් කිව්වේ. ඔය අම්මව අතහැරලා ඇති, ගදු මව්, ජාතක කර පියාව අතහැරලා ඇති, සහෝදර සහෝදරයන් අතහැරලා ඇති, ඥාතීන් අතහැරලා ඇති, ඔබ ප්‍රතික්ෂේප කරලා ඇති. නමුත් යේසුස් වහන්සේ අද ඔබ තුලට පැමිණෙන වෙලාවේ, යේසුස් වහන්සේගේ නිවසට එන වෙලාවේ ඔබගේ ජීවිතය සාකේවුස්ගේ ජීවිතය වගේ වෙනස් වෙන්න යනවා. හalleluya. ඒ වෙනස් වීමයි ගැලවීම. ඒ වෙනස් වීමයි ඒ හැරවීමට ලක්වීම. ඒක තමයි අපේ ජීවිතයේ උතුම් මොටිවේට් වෙන්න. හalleluya. යේසුස් වහන්සේ කැමති හදවත් වලට උන්වහන්සේ තරාතිරම් බලන්නේ මේ ලැබෝ නව වසරේ ඔබ කල්පනා කරලා බලන්න. ඔබ පව් කරලා ඇති. ඔබ වැරදි කරලා ඇති. ඒකට කමක් නැහැ. ඒකට අනුබල දෙනවා නෙමෙයි. නැවත සාකේවුස් ඕනතරම් පව් කළා. මේ මිනිස්සයා කොට වුණත් මිටි වුණත් මේ මිනිස්සයා පව් කළා. ඔබ ලස්සන වුණත් සුදු වුණත් කළු වුණත් මාත වුණත් උස වුණත් ඔබ පව් කරන්නේ නැටි. නමුත් යේසුස් ඒක සීකරන්නේ නැහැ. මේ ලැබවන අවසරේ උන්වහන්සේට ඕන ඔබගේ ජීවිතය තුළ නතර වෙන්න. හැබැයි උන්වහන්සේට ඕන ඔබගේ හදවතේ සාකේවුස්ට වගේ ඔබගේ හදවතේ ආසාවක් වෙන්න ඕනේ. උන්වහන්සේ ඔබ තුලට එන්න. උන්වහන්සේ ගමන් කරන මාර්ග සොයන කෙනෙක් වෙන්න ඕන ඔබ. එතකොටයි උන්වහන්සේට ආසාවක් ඇති වෙන ඔබ තුල නතර වෙන්න. ඔබගේ නිවසේ නතර වෙන්න. හalleluya. බලන්න මේ මිනිසා දැන් සමූහයෙන් ඉඳ දුන්නේ. ඔබ දේව සභාවට එනකොට සභාවේ ප්‍රශ්නේ ඔබට යේසුස් වහන්සේ තුල හොඳ ගමනක් යන්න ඔබ දෙවියන් වහන්සේගේ සරස්වල ඔබ සූදානම් කරනකොට සභාවේ ප්‍රශ්නේ, පවුලේ ප්‍රශ්නේ, ඥාතිගේ ප්‍රශ්නේ. නමුත් ඔබ සැලෙන්න එපා. සමහර දෙමාපියන්ගේ ප්‍රශ්න එනවා දරුවන්ට, දරුවන්ගේ ප්‍රශ්න එනවා දෙමාපියන්ට. මේ දෙගොල්ලන්ගේම නැතුව සහෝදර සහෝදරියන්ගේ ප්‍රශ්න එනවා. ඉතින් මේවා ඔබ මේ සාකේවුස්ට බලන්න විශාල සෙනඟක් එයාට හරස් වුණා. එයාට යේසුස් දකින්න බැරි වුණා. හැබැයි මේ මිනිස්සු අත්දැරියේ නැහැ. යේසුස් වහන්සේගේ මාර්ග සෙවුවා. එයා ගමන් කරන මාර්ගවලට පෙරටුව මේ මිනිස්සයා දිව්වා. දුවලා ගිහිල්ලා ගහකට නැග්ගා. බලන්න දෙවියන් වහන්සේගේ වචනේ 4 වෙනි පදේ. උන්වහන්සේ අපි තුනේ ඉඳලා බලමු. යේසුස් වහන්සේ කවුද කියා බලන්ට සෙවීය නොවොත් ඔහු මිටි බැවින් සමූහය නිසා නැහැටි විය. උන්වහන්සේ ඒ මාර්ගයේ යන්න සිටි බැවින් ඔහු පෙරටුව ගොස් උන්වහන්සේ දකින්න පිණිස අත්තිකා දසකට නැගුණේ. හalleluya. ඔබට කවුරු හරි බාධා කරනවා නම් ස්වාමීන් වහන්සේ ඔබට අත්තික ගහක් සූදානම් කරලා තියයි. ඒ බාධා මැද්දේ ඔබ ඒ ගහට නැගලා යේසුස් වහන්සේ දකින්න. ඔබ හිතන්නේ මම ගහකට නැගිනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ගහකට නැගිනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මිටි උනත් කොට උනත් මහත උනත් උස උනත් ගහකට නැගිනවා කියන එක ලේසි නෑ. එතනින් අපිට මොනවද පෙන්නන්නේ? යේසුස් වහන්සේ මුහුණ දකින්න එක ලේසි නෑ. යේසුස් වහන්සේව සොයන එක, ඒ මාර්ග සොයන එක ලේසි නෑ. ඒක ටිකක් අමාරුයි. නමුත් මේ මිනිස්සයා උනන්දු වෙලා උන්වහන්සේව දකින්න වෙනසක් ටික ගහට නැහැ. මොකද කියන්නේ? මේ අවුරුද්දේ ඔබට ආසාවක් තිබෙනවා නම් යේසුස් වහන්සේව සොයන්න. යේසුස් වහන්සේව දකින්න ඔබට අත්තික ගහක් උන්වහන්සේ ලැස්ති කරයි. ඔබට තියෙන ගහට නැගලා යේසුස් වහන්සේව මොන කැහැට? ඔබට අත්තික ගහක් සූදානම් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන මේ මාසෙ. හalleluya. අනේ මට යේසුස් වහන්සේ දකින්න විදියක් නැහැ, පල්ලියට විදියක් නැහැ, වාස්තේ මට මගේ විදියක් නැහැ, මට ආවිල පටරක් දාන්න විදියක් නැහැ. මේවා කියන්න ලෑස්ති වෙන්න එපා. ස්වාමීන් වහන්සේ
මේ කොටාට දැස්ති කෙරුවා අත්තික ගහ. කොටා නැග්ගා එකට. කොටා දන්නේ නැහැ දෙවියන් වහන්සේ අත්තික ගහ සුදානම් කළේ කියලා. ඔබ දෙවියන් වහන්සේව සොයන අදවතක් තිබෙනවා නම් අත්තික ගස් නෙමෙයි. ඊට වැඩිය ගහක් වුණත් උන්වහන්සේට ලෑස්ති කරන්න පුළුවන්. ඔබට ඒ ගහට නැගිනු පිණිස. උන්වහන්සේව සොයනු පිණිස. හalleluya. හalleluya. සාකේයුස් දැනගෙන හිටියේ නෑ ගහ සෝදානම් කළේ යේසුස් වහන්සේ කියලා. නමුත් සාකේයුස් ඒ ගහට නැගලා යේසුස් වහන්සේව දකින්න ආසාව ඇති කරගත්තා. බලන්න යේසුස් වහන්සේ මොනවාද? එවැනි යේසුස් වහන්සේව සොයන, යේසුස් වහන්සේන මාර්ග සොයන, යේසුස් වහන්සේව දකින්න ආසා කරන මිනිස්සෙන්ම යේසුස් වහන්සේ දකින්නවා කියන එක බලන්න. අපි දේ වචනේ දකින්න ඕන. බලන්න උන්වහන්සේ මාර්ගයේ යන්න සිටි බැවින් ඔවුන් පෙරටුව දුව ගොස් උන්වහන්සේ දකින්න පිළිස අත්තික ගහකට නැගුණේ. යේසුස් වහන්සේ ඒ ස්ථානයට පැමිණ උඩබලා ඔහුට කතා කොට සාකේයුස් වාම බැසපන්න. භක්තිසාද අද නුඹේ ගෙදරම නවතින්න ඕනේ. ඔහුට නිශ්චය. ආමේන්. හalleluya. දැන් බලන්න ඔව් අත්තික ගහ උඩ ඉන්නවා. යේසුස් වහන්සේ ගහ යටින් යන්නේ. යේසුස් වහන්සේ ගහ යටට ගිහිල්ලා කියනවා කවදාවත් දැකලා නැති අඳුරන්නේ නැති මිනිසයාට. උන්වහන්සේ මොනවද කිව්වේ? නම කියලා කතා කරනවා. සාකේයුස් ගහ ළඟට ගිහිල්ලා සාකේයුස්ට කිව්වා ගහෙන් බහින්න. ඒකම ඔබට කිව්වේ යම් කෙනෙක් මේ වාසර යේසුස් වහන්සේව සොයන්ට යේසුස් වහන්සේගේ මාර්ගය ඉගෙන ගන්නට වෙහෙසෙනවා නම් කැප වෙනවා නම් ඔවුන්ට උන්වහන්සේව දකින්න පුළුවන්. ඔවුන්ට උන්වහන්සේ නම කියලා කතා කරනවා. උන්වහන්සේ ඔවුන්ගේ ජීවිතවලට අතුල් වෙනවා. ඔවුන්ගේ නිවෙස්වල වාසය කරනවා. ඔවුන්ට මේ වසරේ ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය උන්වහන්සේ නිදහස් කරනවා. වාසනාවන්ත පවුලක් හැටියට මේ වසරේ ගමන් කරන්න පුළුවන්. හalleluya. හalleluya. ස්වාමීන් ඔබට මහිම වේවා. බලන්න උන්වහන්සේ කිව්වා. ගහ ළඟට ඇවිල්ලා උඩ බලලා කිව්වා. උඩ කතා කරා සාකේයුස් වාම බහින්න කිව්වා. වාම බහින්න කිව්වා. බලන්න උන්වහන්සේට කොච්චර ආදරයක් ඇති වුණාද කියලා. ඔබ හිතලා බලන්න අර මිනිස්සයා සෙනග ගොඩේ වෙහෙසලා තෙරපිලා මේ යේසුස්ව දකින්න හැදුවා. බෑ. ඔබට මට මේ බාධා වෙනවා. ඒ බාධාව කඩාගෙන සාකේයුස් වගේ එන්න ඕන මේ වසරේ. හalleluya. මේ මිනිස්සයා මොනවද කරේ? ඊට පස්සේ හොයන්න පටන් ගත්තා උන්වහන්සේ